නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වන විට අප ශ්‍රවණය කරමින් සිටින්නේ ඉරිදිපාදයන් දියුණු කර ගැනීමේදී ඒ ඉරිදිපාදයන් දියුණු කරගන්නා වූ ආකාරයන් හි මූලික ප්‍රථම කොටස් මූලික කොටස් ගැන. එහිදී ඒ ඉරිදිපාද සතරක් වූ ඉරිදිපාදයන්හි අපි සාකච්ඡා කරමින් යන්නේ එහි විභංගය. ඒ විභංගය කියන වචනේ තේරුම තමයි බෙදා වෙන්කොට දැක්වීම. ඒ කිව්වේ ඉරිදිපාදයන් එකිනෙක බෙදා වෙන්කොට දැක්වීමයි. අපි එහිදී කතා කළා ඉරිදිපාදයන් සතරක් තියෙනවා. ඒ තමයි ඡන්ද, සමාධි, පධාන සංඛාර සමන්නාගත ඉර්ධිපාදය, විරිය, සමාධි, පධාන සංඛාර සමන්නාගත ඉර්ධිපාදය, ඊළඟට චිත්ත, සමාධි, පධාන සංඛාර සමන්නාගත ඉර්ධිපාදය, විමර්ශා, සමාධි, පධාන සංඛාර සමන්නාගත ඉර්ධිපාදය කියලා. එතකොට එහිදී ඡන්දය කිව්වේ කුමක්ද කියන එක කතා කළා. ඡන්දය කියන්නේ බලවත්, බුදුරජාණන් දේශනා කරනවා. ඒ කියන්නේ බලවත් කැමැත්තෙන් යුතු කියන එක ඡන්දය කියන්නේ. ඉතින් බලවත් කැමැත්ත කියන එකෙන් අදහස් කරන්නේ කුසල් වැඩිවීමට අකුසල් දුරු කිරීම, සමත විදර්ශනාව කියන කරුණ. ඒ සඳහා තිබෙන කැමැත්ත මුල් කරගනිමින් කියන එකයි ඡන්දය කියන එකෙන් අදහස් වන්නේ. වීරිය කියන කරුණෙන් අදහස් වන්නේ බලවත් වීරියකින් යුක්තව කුසල ධර්මයන් දියුණු කරගන්නට, අකුසලයන් ප්‍රහාණය පිණිස, සමත විදර්ශනාව පිණිස බලවත් වීරියෙන් යුක්තව ඡන්දය, විරිය, චිත්තය. චිත්ත කිව්වේ ඔබට මතක ඇති අදිෂ්ඨානය කියන කරුණයි. එතකොට මෙහිදී ඡන්දය කියන කරුණට අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒට ශ්‍රද්ධාව තමයි මූලික වන්නේ. වීරියට විරිය, ඊට පස්සේ චිත්තයට මූලික වන්නේ සිත, ප්‍රඥාව කියන කරුණක්. ඊළඟට විමර්ශාව කියන එකටත් මූලික වශයෙන්ම සම්පූර්ණයෙන්ම ප්‍රඥාව තමයි ගෝචර වන්නේ. ඒතර චිත්තය කියවේ අදිෂ්ඨානය කියන එක, බලවත් අදිෂ්ඨානයෙන් යුක්තව. විමර්ශාව කිව්වේ බලවත් නුවණින් විමසීමෙන් යුක්තව කියන එකයි. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. එතකොට හිදී ඡන්ද සමාධිය කියන කරුණ කතා කළා. ඡන්ද සමාධිය කියන්නේ බලවත් කැමැත්තෙන් යුතුව
මේ අකුසල් ප්‍රහාණය හේතුවෙන් කුසල් වැඩිම හේතුවෙන් නැත්නම් තව විදිහකින් කිව්වොත් සමත විදර්ශනාවන් වැඩිම හේතුවෙන් හිතේ තැම්පත් වීම චිත්තස් ඒකග්ගං ලබති සමාධින් ඔබට මතක ඇති අපි කතා කළා ඒ විදිහට. අන්න ඒට ඡන්දේ නම් මුල්ුණේ ඒ සමාධිය ඇති කරගන්න ඒට කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ඡන්ද සමාධිය කියලා මතක ඇති කතා කළා. ඒතර විරිය සමාධිය කියන්නේ වීරිය කියන කරුණ මුල්ුණා නම් ඒට විරිය සමාධි. බලවත් අධිෂ්ඨානය කියන කරුණ මුල්ුණා නම් ඒට චිත්ත සමාධි. ඊළඟට විමර්ශාව නම් මුල්ුණේ ඒට කියනවා විමර්ශා සමාධි. ඡන්ද සමාධි පධාන සංඛාර. පධාන සංඛාරය කියලා කිව්වේ සතර සම්‍යක් ප්‍රධාන වීරියට. ඒ සංඛාරයක් වෙන්නේ මොකද? ඒ වීරිය අපිට ඒ වීරිය හේතුවෙන් ඒ ගුණයන් පුරුදු කරන උතුමන් වහන්සේට ඒ වීරිය සුගති සම්පත පිණිස කාමලව අතහැරලා රූපය අරූපය පිණිස ඒ වීරියෙන් ඇතිවන්නා වූ ඒ කර්මයේ හැටෙනා වූ සංස්කාරය ඒ හේතුව ඒ සකස් වෙන නිසා තමයි ඒට සංඛාරය කියන වචනේ මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒ සංස්කාරයක් ඒ හේතුවක්. එතකොට ඒකයි ඒට ඡන්දේ මුලන ඡන්ද සමාධි පධාන සංඛාර. ඊට පස්සේ විරිය සමාධි පධාන සංඛාර. ඊළඟට චිත්ත සමාධි පධාන සංඛාර. විමර්ශා සමාධි පධාන සංඛාර. එතකොට මේ සංස්කාරයක් වන්නේ මාර්ගයේ ගමන් කරන සේක උතුමන් වහන්සේට පමණයි. අසේක උතුමන් වූ රහතන් වහන්සේට මේ සංස්කාරයන් නැහැ. එතකොට මේ විරිය සමාධි පධානයකින් ඇති කරගත්තා වූ දෙයක්. ඒ පධානයේ ඒ වීරියේ තියෙන ඒ හේතුන්ගේ එකතු වීමෙන් ඇතිවන සම්පූර්ණ ඵලය තමයි එතනදී ඉරිදිපාදයෙන් දියුණු වීමෙන් ඇතිවන්නා වූ ඒ ආසවක්ෂේ වීම කියන එක. එතකොට සංස්කාරයක කතාව රහතන් වහන්සේට නැහැ. එතනින් එහා සේක ඒ කියන්නේ සේක කියන වචනේ තේරුම තමයි ධර්මයේ පුරුදු වන ධර්ම මාර්ගයේ හැසිරෙන සෝවාන් මාර්ගයේ ගමන් කරන සෝවාන් උතුමන් වහන්සේ සකදාගාමි මාර්ගයේ සකදාගාමි උතුමන් වහන්සේ අනාගාමි මාර්ගයේ අනාගාමි උතුමන් වහන්සේ ඊළඟට අරහත් මාර්ගය කියන කරුණු ටික රහතන් වහන්සේ නැහැ. එතකොට ඒ සියලු උතුමන් වහන්සේලාට තිබෙන්නේ ඡන්ද පදාන සමාධි සංඛාරය. රහතන් වහන්සේට සංස්කාර එක්ක මිශ්‍ර වීමක් නැහැ. සියලු සංස්කාරයන් දුරු කරලා ඒ ඡන්ද චිත්ත විරිය විමර්ශා වඩා අවසන් වීමේ ප්‍රතිඵලයට ඒ හේතුවෙන් ඇතිවන්නා වූ ඵලය ඒ උතුම් රහතන් වහන්සේ සාක්ෂාත් කරගෙන අවසන් නිසා ප්‍රධාන සංඛාරය වඩලා අවසන්. ඡන්දේ වඩා අවසන්. වීරිය වඩා අවසන්. චිත්තේ වඩා අවසන්. විමර්ශා වඩා අවසන්. එතකොට ඒකයි ඒ අරහත් ඵල සමාධියට ඒ සමාධි සුවයෙන් වාසය කරනවා කියලා ඒ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තියක් බවට පත්වන්නේ. ඔබට මතක ඇති අපි සම්බන්ධයෙන් කලින් වැඩසටහන් වල කතා කළා. එතකොට ඔන්නේ කතා ওই විදිහට අපි සාකච්ඡා කරමින් විභංග සූත්‍රයේ ළඟට ඒ ඡන්ද සමාධි පධානයේ වැඩිම පිණිස විරිය සමාධි ඊට පස්සේ චිත්ත සමාධි පධානයේ වැඩිවීමට විමර්ශා සමාධි පධානයේ වැඩිවීම පිණිස පුරුදු වන්නා වූ ඒ සේක උතුමන් වහන්සේට ඒ පුරුදු වීමේදී විවිධ කාරණාවන් වලට මේ සිත බැඳී යනවා, සිත එකඟ වෙනවා, සිත එකතු වෙනවා. එකඟ වෙනවා නෙමෙයි, ඒකට කියන්නේ සිත එකතු වෙනවා. ඒ බැඳී යාම, ඒ එකතු වීම විවිධ කරුණු වලට මිශ්‍ර වීම නිසා ඒ පුරුදු කරන්නා වූ 이르දිපාදයන් ඡන්ද චිත්ත විරිය විමර්ශාව දියුණු කරගන්නට ඒ උතුමන් වහන්සේට බාධාවන් පැමිණෙනවා. ඒ බාධාවන් මොනවද කියන කරුණ ටික අපි සාකච්ඡා කළා.
එතකොට එහිදී ඔබට මතක ඇති පළවෙනි කරුණ විදිහට සාකච්ඡා කරේ අතිලීන කියන වචනේ පාලියෙන්. අතිලීනය. අතිලීන කියන පාලි වචනේ තේරුම ඔබට මතක ඇති. ඒ තමයි අතිශයින් සැඟවී ගිය කියන කරුණ. එතකොට 이르දිපාදයන් 4ක් තියෙනවනේ. ඡන්දය, චිත්තය, විරිය, විමර්ශාව කියලා. එතකොට මේ හතරටම අතිලීනය කියන එකයි තියෙන්නේ. අතිලීන ඡන්දය, අතිලීන වීරිය, අතිලීන චිත්තය, අතිලීන විමර්ශාව. එතකොට මේ අතිලීන ඡන්දය, අතිලීන චිත්තය, අතිලීන වීරිය, අතිලීන විමර්ශාව කියන්නේ බාධා පිණිස පවතින කරුණු. අතිලීනය කියලා කිව්වේ අතිශයින් සැඟවීම කියන කරුණයි. ඒ කියන්නේ අතිලීන ඡන්දය කියලා කියන්නේ අතිශයින් සැඟවිච්ච ඡන්දයක්. ඡන්දය යන්න අතිශයින් සැඟවුණා, හැංගුණා. ඊට පස්සේ අතිලීන වීරිය. වීරිය යන්න සැඟවුණා. ඒ කියන්නේ අඩු වුණා කියන එකයි, සැඟවුණා කියන එක. වීරිය කරන කන්න දැන් අඩු වෙනවා. හිතේ කැමැත්ත දැන් අඩු වෙනවා. අතිශයින් සැඟවුණා. අතිලීන චිත්තය කියලා කිව්වේ අතිලීනය කියලා කියන්නේ සැඟවීම, අතිශයින් සැඟවීමනේ. අදිෂ්ඨානය යන්න සැඟවුණා. අතිලීන චිත්තෝ. අතිලීන විමර්ශා. එතකොට නුවණින් විමසීම කියන කරුණන්න සැඟවෙනවා. එතකොට නුවණින් විමසීම සැඟවුණා කියන්නේ මොකක්ද? ආයෝනිසෝ මනසිකාරයට ගියා කියන එකයි සිත. යෝනිසෝ මනසිකාරයෙන් බැහැරුණා කියන එකයි. ඒකට ඒ සරලව අපි මේ විදිහට තේරුම් ගන්න ඕන. එතකොට ඒ අතිලීනය නැත්නම් අතිශයින් සැඟවීම කියන කරුණ භාග්‍යතුන් වහන්සේ විස්තර කළේ අතිලීනයට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොකක්ද? කෝසජ්ජ සහගතෝ කෝසජ්ජ සම්පයුත්තෝ අයං උච්චති භික්ඛවේ අතිලීනෝ. කෝසජ්ජේ අතිශයින් සැඟවුණා කියලා කියන්නේ කෝසජ්ජයත් එක්ක එකතු වුණා, සහගතෝ එකතු වුණා, සම්පයුත්තෝ බැඳුණා, ග්‍රහණය වුණා, යුක්ත වුණා කියන එක. ඒතර කෝසජ්ජ කියන පාලි වචනේ සිංහල තේරුම තමයි කුසීතය කියන එක. ඒතර කුසීතය බවත් එක්ක කුසීත බවින් අන්න යුක්ත වුණා. කෝසජ්ජ සහගතෝ. කෝසජ්ජ සම්පයුක්තෝ. කුසීත බව සමග තිබුණා. එකතු වුණා කියන එක. එතකොට කුසීත බවත් එක්ක එකතු වෙච්ච ඡන්දයට කියවන්නේ අතිලීන ඡන්දේ නැත්තම් කෝසජ්ජ තං ඡන්දෝ. ওই විදිහට කියන්න පුළුවන්. අතිලීනී කියන අතිශයින් සැඟවුණා කියන එකට කියන්න පුළුවන්. ඒ විස්තරේ අතිශයින් සැඟවුණා කියන එක ඇතුලේ තියෙන තවත් කතා කළොත් භාග්‍යතුන් දේශනේ කුසීත බව කියන එකයි. ඒතර කුසීත බව සමග ඡන්දේ එකතු වෙච්ච ගමන් අන්න ඡන්දේ වැඩිම අඩපණ වෙනවා. කැමැත්ත දුර්වල වෙනවා. කුසීත බවත් එක්ක වීරිය එකතු වෙන්න බෑ. එතකොට ඔහුගේ වීරියන් අඩු වෙනවා. කුසීත බව එක්ක ඡන්දේ අදිෂ්ඨානින් කටයුතු කරන්න බෑ. ඒ කියන්නේ කුසීතකම කෝසජ්ජය කියන එක ඡන්දය, චිත්තය, විරිය, විමර්ශනේ වැඩිවීමට කුසීත බව කියන එක කෝසජ්ජය කියන එක දුරු කරන්න ඕන. එතකොට මේ කෝසජ්ජය, ඒ කුසීත භව කියන්නේ කුමක්ද කියන එක අපි කතා කළා. ඒතර කුසීත බව සමග කුසීත කියන වචනයට සහසම්බන්ධ වෙන මේ මැලිකම කියන එකට, ඒ කුසීත බව කියන එකට හරිය ලස්සන දේශනාවක් අපි කතා කළා. ඔබට මතක ඇති. කුසීතාරාම වත්තු. කුසීත කියන එක තේරුම් ගන්න. එතකොට මේ කුසීත භව කියන කරුණු තේරුම් ගනිමින් ඒ කුසීතාරාම වත්තුන්ගේ නිදහස් වෙලා ඊට පස්සේ විරියාරම්භයේ පැත්ත තමයි යන්න කුසීතයෙන් නිදහස් වෙන පැත්තකට යන්න තියෙන්නේ. එතකොට ඒ විදිහට. එතකොට මේ කුසීත භවෙන් ඡන්දය දුරු කරගන්න, කුසීත භවෙන් වීරිය දුරු කරගන්න, කුසීත භවෙන් විමර්ශනයට ගිය කුසීතේ නැගී සිටින්න, නැවත විමර්ශනය ඇති කරගන්න, නැවත කුසීතයට ගිහිල්ලා අඩපණ වෙච්ච අදිෂ්ඨානයේ චිත්තේ නැවත ඒ චිත්තේ ඇති කරගන්න
අන්න විරියාරම්භවත්තු කතා කළා. ඊට පස්සේ විරියාරම්භවත්තු කතා කරලා ඒ කුසීත භවෙන් නැගී සිටින්න තව අපිට සිහි කරන්න පුළුවන් කරුණු භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා අපි ධර්මයේදී අපි සාකච්ඡා කළා. එහිදී දේවදූත සූත්‍රය සිහි කරන්න පුළුවන්. අනමතග්ග සංයුක්තය සිහි කිරීමෙන් හිතේ තිබෙන කුසීත භව නැගී සිටවින් උපකාර වෙනවා කියලා කතා කළා. ඒතර ඔන්න ඔය ටික තමයි කතා කළේ. දැන් අද අපි කතා කරන්නේ ඒ කුසීත භවෙන් නැගී සිටීම පිණිස බුදුරජාණන් දේශනා කරනවා මෙන්න මේ වගේ කාරණාවලුත් සිත සිහි කරන්න. කුසීතකමට, මැලිකමට, සැඟවීමට ඡන්දය ගියොත් දැන් ඒ කියන්නේ කැමැත්තෙන් අනේ හොඳින් කෙනෙක් භාවනා කරගෙන ඉන හරි ආසාවෙන් කැමැත්තකින් කැමැත්ත මුල් කරගෙන එයාට පස්සේ කියලා අන්න කුසීත බවට යනවා. අර කුසීතකම ඇති කරන කාරණා කුසීතාරාම වත්තු සූත්‍රයේ තිබුණේ. ඒවට හිත යනවා. එතකොට අන්න විරියාරම්භයේ පිණිස මේ දේවල් දැන් විරියාරම්භවත් තුල තියෙන කරුණු ඒ සූත්‍රය අපි කතා කරා. අනමතග්ග සංයුක්තය, දේවදූත සූත්‍රය ආදී සිහි කිරීමෙන් නොත් ඒ වගේම තව මෙන්න මේ හරි ලස්සන කරුණු ටිකක් තියෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා. සිහි කරන්න කියනවා. කුසීතයට හිත යනකොට ඒයින් නැගී සිටීමට නම් සිහි කරන්න හොඳ කරුණු ටිකක් තමයි තව කියනවා. අනාගත භය සිහි කිරීමයි. අනාගත භය සිහි කළොත් ඒ කුසීතයට කෝසජ්ජයට යන සිත අන්න වහ වළක්ව ගන්න පුළුවන්. නැවත ඡන්දය නගා සිටව ගන්න පුළුවන්. චිත්තය විරිය විමර්ශනය නගා සිටව ගන්න අනුපක. එතකොට මේ හිතත් එක්ක තිබෙන දමනයක්. මේ කය එක්ක තියෙන කතාවක් නෙමෙයි. කයට ගෝචර වෙච්ච දහමක් නෙමෙයි බුදුරජාණන්සේගේ ධර්මය. ඒ කියන්නේ ශාස්ත්‍රඥාන්සේ දේශනා චිත්තං දන්තං සුඛාවහං. සිත දමනය කිරීම තමයි යහපත කියලා දේශනා කළේ. එතකොට සිත කියන කරුණ තමයි මෙතන ප්‍රබල වෙන්නේ. ඒකයි මනෝ පුබ්බංගමා ධම්ම. මනසයි මේ හැම දෙයකම මුල් වෙන්නේ. මනෝ සෙට්ඨා මනෝමය. මනසයි හැම දෙයකම ශ්‍රේෂ්ඨ වන්නේ. යහපත් උනොත් හොඳයි. අයහපත් උනොත් පැත්තට ගියොත් අන්න ඉවරයි. ඒකයි. ඒතර කුසීතකම තිබෙන්නේත් මනසත් එක්ක මුල් වීමක්මයි. කුසීතකමෙන් නැගී සිටීම කියන කරුණ තියෙන්නේ මනසත් එක්ක මුල් වීමකින්මයි. එතකොට මනස මුල් වීමෙන් තමයි අන්න කය කියන දේ ඊට පස්සේ යොදවන්නේ කුසීතයේ යෙදෙන කාරණාවන් පිළිබඳව. ඒ කුසීතකමෙන් නැගී සිටීම පිණිස මනස මුල් වීමෙන් තමයි අන්නේ කය ඊට පස්සේ හසුරවන්නේ. එතකොට මෙන්න මේ කුසීත භවෙන් නැගී සිටීම පිණිස සිහි කළ යුතු තව කරුණු කාරණාව. අනාගත භය. මේ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ මේ සූත්‍ර ටික මේකේ සූත්‍ර ගණනාවක් තියෙනවා. පඨම අනාගත භය, ဒုတိ අනාගත භය, තතිය අනාගත භය, චතුත්ථ අනාගත භය කියලා අනාගත භය සූත්‍ර 4ක්. අනාගත භය ගැන වදාළ පළවෙනි දෙසුම, අනාගත භය ගැන වදාළ දෙවෙනි දෙසුම, අනාගත භය ගැන වදාළ තුන්වෙනි දෙසුම, අනාගත භය ගැන වදාළ හතරවෙනි දෙසුම කියලා. ඒතර ඒ ටික අපි සරලව කතා කරගෙන යමු. භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ පස්වදෑරු අනාගත භය දකිනා ආරණ්‍ය වාසී භික්ෂුව. දැන් ඔබ දන්නවා ඇති මේ 이르දිපාදයන් වැඩිම පිණිස ඒ කෙනා විවේක සහිත විවේක නිස්සිතම් විරාග නිස්සිත විවේකයේ ඇසුරු කරමින් විරාගයේ ඇසුරු කරමින් නිරෝධයේ ඇසුරු කරමින් තමයි නිවනට නැඹුරු වෙමින් තමයි ඔහු මේ බොජ්ජංග ධර්මයන් සේම ඉන්ද්‍රිය ධර්මයන් සියලු දේවල් පුරුදු කරන්නේ. මේ පිරිසෙක් එකට ගොඩේ ඉඳලා මේ කාමයට එක්ක ඉඳමින් මේ ඊට පස්සේ ලාභ සත් දැන් මේක ඉස්සරහට තියෙනවා. මේ අනාගත භය සූත්‍රවල දැන් මේ කාරණා වලට ඇලුනොත් අන්න ඔහුගේ ඡන්දය කෝසජ්ජයට යනවා. විරිය චිත්තේ අදිෂ්ඨානීය කෝසජ්ජයට කුසීතකමට යනවා කියන එක. ඒතර මේ අනාගත භය සූත්‍රවල තියෙනවා. ඒතර ඒ ඉන්නන්නේ නැගී සිටින මෙහෙම වුණොත් මට මෙන්න මේ දේ වෙනවා කියලා සිහි කළ යුතුයි. ඒක තමයි මේ කියන්නේ. ආරණ්‍ය වාසී භික්ෂුව අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුතුව දහමට දෙවි පුදා. දැන් අපි මේ දහමට දෙවි පුදා කියන වචන හැම කතා කළා ධර්මයේ කතා කාලින් වැඩසටහනවල.
දිවිපුදා සාක්ෂාත් නොකළ මාර්ග ඵලයන් ලැබීම පිණිසත් අත් නොදුටු මාර්ග අධිගමයන් අත්දැකීම පිණිසත් සාක්ෂාත් නොකළ මාර්ග ඵල අධිගමයන් සාක්ෂාත් කිරීම පිණිසත් එහි වාසය කිරීම පිණිසත් මේ අනාගත භය දකිනා වූ ආරණ්‍ය වාසී භික්ෂුවට වාසය කරන්න සුදුසුමය. ඒ කවර පසක්ද යත්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙහිලා ආරණ්‍ය වාසී භික්ෂුව මෙසේ නෝනින් ඉමසයි. ඔන්න දැන් ඒ ඡන්දය දැන් හැකිලීමට යනවා. අතිශයින් සැඟවීමට යනවා. දැන් ඔන්න දැන් බෑ පස්සේ කරන දැන් අර කුසීතානවතු සූත්‍රයේ අන්නේ කාරණාවලට එනකොට දැන් මේ හිතන්න ඕනේ හැටි මේ කියන්නේ. ඒ තමයි මම වනාහි මේකල හුදකලාවෙහි වනයේට වාසය කරමි. දැන් ඔන්න හුදකලාවක වාසය කරන්නේ. වාසය කරමි. හුදකලාවෙහි වනයේහි වාසය කරන මාහට සර්පයෙකු හෝ දෂ්ට කරන්නේය. ගෝනෙස්සෙකු හෝ දෂ්ට කරන්නේ, පැත්තෑයෙකු හෝ දෂ්ට කරන්නේ, ඊට මගේ මරණය සිදු විය හැකියි. ඒ මාහට අන්තරායකි අනතුරක් කියලා අන්න කල්පනා කරනවා. දැන් ඔන්න බලවත් කැමැත්තකින් හරි යම් භික්ෂුවක්, බලවත් වීරියෙන් හරි යම් කිසි භික්ෂුවක්, බලවත් චිත්තයක අදිෂ්ඨානයකින් හරි විමර්ශනයෙන් හරි දැන් ඔන්න කුසල් වැඩිම අකුසල් දුරුකේ සමථ විදර්ශනා කරගෙන ඉන්න භික්ෂුවට ඔන්න කුසීතකමට හිත යනකොටම අන්නේ භික්ෂුව හිතනවා කොහොමද? ඔන්න දැන් මගේ හිතේ ඉන්න කුසීතකමට යනවා. දැන් මේ කුසීතකමට ගිහිල්ලා මං කුසීතකම තුල ඇලුනොත් අන්න මට මොකද වෙන්නේ? මේ ආරණ්‍ය වාසය කරනකොට බොහෝ අනතුරු මට වෙන්න පුළුවන්. සර්පය දෂ්ට කරන්න පුළුවන්. මේ කුමන හෝ අයරකින් මේ අනතුරු වලින් සතාසි උපාය කරදර වලින් මගේ මරණය සිදු වෙන්න පුළුවන්. එහෙම වුණොත් මාහට මේ බලවත් වීරියෙන්, බලවත් අධිෂ්ඨානයෙන්, බලවත් විමර්ශනයෙන්, බලවත් වීරියෙන් යුක්තව කුසල් දහම දියුණු කරගන්න, සමථ විදර්ශනාවන් දියුණු කර ගැනීම හැකියාව නැති වෙනවා. ඇයි? ජීවිතය එතනින් අවසන් වෙනවනේ. අන්න හේතුවෙන් මම මරණයටපත් වෙන්න පුළුවන් කියලා අන්න පළවෙනි හිතනවා මේ ආරණ්‍ය වාසය තුල වාසය කරමින් සතාසි උපාය කරමින් ගහලා එක්ක දෂ්ට කරලා. එතකොට මේ භික්ෂුවට අන්න ඒ නැවත අර හැම එකකම ඔබට මතක තිබෙන ඡන්ද සමාධි ප්‍රධාන සංඛාරය කියන ප්‍රධානීය කරන්න, වීරිය කරන්න අන්න ආසාව ඇති වෙනවා. වීරිය කියන කරුණනේ මේ කුසීතකමත් එක්ක නැති වෙන්නේ. මොකද වීරිය කියන කරුණ හතරටම තිබුණනේ. හතරටම පොදි. ඡන්දයටත්, වීරියටත් ප්‍රධාන සංඛාරය කියන එක තිබුණා. චිත්තයටත් ප්‍රධාන සංඛාරය තිබුණා. විමර්ශනයටත් ප්‍රධාන සංඛාරය තිබුණා. එතන මේ ප්‍රධාන සංඛාරය කියන කරුණ තමයි මේ කුසීතකමින් අන්න වහලා දාන්නේ. සංගවන්නේ. ඒ සංගවීම හේතුවෙන් ඒ භික්ෂුවගේ ඡන්දය, චිත්තය, අදිෂ්ඨානයේ විමර්ශනය යන හැකිලෙනවා, අඩු වෙනවා, සංග වෙනවා. එතකොට මේ ප්‍රධානය, ඒ වීරිය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඇති වෙන්න තමයි යන්න මේ විදිහට සතෙක් සර්පයෙක් හරි දෂ්ට කරලා මම මැරෙන්න පුළුවන් නේ කියලා හිතපු ගමන් අන්න හිතනවා එහෙම මැරුණොත් මට මේ මගේ කටයුතු, මගේ භික්ෂුවගේ ශ්‍රමණ ඵලයන් සාක්ෂාත් කරගැනීමේ අවස්ථාව මට නොලැබෙනවනේ කියලා අන්න ඒ භික්ෂුව මොකද කරන්නේ? එවිට පළමුවෙනි අනාගත භය දකිනා වූ ආරණ්‍ය වාසී භික්ෂුව විසින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා ධර්මයේ සිරින්නේය. කොන්න බලන්න. එතකොට මේ පළවෙනි එක. ඊළඟට භාග්‍යතුන් හද දේශනා කරනවා කොහොමද ඒ භික්ෂුව සිහි කරනවා කියනවා මෙන්න මෙහෙමත්. බලන්න මේ සිහි කිරීම කියන කරුණු හරි පුදුමයි. දැන් ඔබ මම අපි කවුරුත් ඇවිදිනවා, දුවනවා, කෑ ගහනවා, එහෙ යනවා, මෙහෙ යනවා, උඩ පයින්නවා, බිම පරින්නවා, රෝල් වෙනවා. ඔහොම ඉන්නේ. එතකොට ඒ ඉන්නකොටවත් අපිට හිතනවාද මේ කකුල් දෙක වැටලා අපි මැරෙන්න පුළුවන් අරකයි මොන කකුල් දෙකෙන්ද ඇවිදින්නේ කියලාවත් අපිට හිතෙන්නේ නැහනේ. අපි ඉන්නේ සිස්ටම් හැටියට. ඒක බලන්න මේ භික්ෂුවක් මේ දහමට දීපුදා වාසය කරන භික්ෂුවකගේ ඒ සිතුවිලි රටාවන් කියන්නේ අද මෙව්වා හිතනද එහෙම හිතන ඉතින් අය ඉන්නවද කියලාත්
අපිටවත් හිතා ගන්න බෑ. හරි ආශ්චර්ය කාරණා මේ. ඒකයි රහතන් වහන්සේලා හිටපු හැටි මේ. ඒකල ඒ උතුමන් වහන්සේලා මේ ගුණධර්ම පුරුදු කරගන්න සිත මෙහෙවපු හැටි. හරි ආශ්චර්ය මේ ධර්මයේ. ඉතින් අපිට තියෙන හිත පහදව ගන්න. කකුල් දෙකෙන්වත් ඇවිදින්න කියලාවත් හිතෙන්නේ තියට කොහෙද මේ කාරණාවන් තේරෙන්නේ? මොකද්ද කාරණාව? මම පය පැටලී හෝ වැටෙන්නේය. මේ කකුල් දෙකෙන්වත් ඇවිදින්න කියලා හිතෙන මනුස්සයට හිතෙන්න එපා. මේ පය පැකිලිලා වැටෙන්නේ කියලා. එහෙමවත් අපිට තේරෙන්නේ නැති අපිට කොහෙද පය පැකිලිලාවත් වැටෙන්නේ කියලා හිතෙන්නේ. භික්ෂුව හිතනවා කියනවා මම මේ ඇවිදිනකොට පය පැකිලී හෝ වැටෙන්නේ නම් කාටද හිතලා තියෙන්නේ? ඔන්න ඒකයි අපි හදවතට අපි තට්ටු කරන් බලන්න ඕනේ. බොරුවට මේ අපි ධර්මයේ හැසිරෙනු අනකයි මේකයි කියලා මේ පන්සිල් ටික අරගෙන අනුන්ට ගරහ ඉන්න කෙනෙක් කරන්නේ. එතකොට අපේ හැසිරීම මේ ධර්ම මේ සූත්‍ර කියනකොට අපේ මේ කවුද කියන එක තේරෙනවා මහ පෙඳි જાතියක් කියලා. එතකොට ඒකයි. භාගතුන් දේශනා කරනවා ආරණ්‍ය වාසී භික්ෂුව මෙසේ නුවණින් මෙනෙහි කරයි. මම වනාහි මේකල හුදෙකලාවේ වනේ වාසය කරමි. හුදෙකලාවේ වනේ වාසය කරන මට දැන් හුදෙකලාවේ වනේ වාසය කරන්නත් සමහර බයයි. තනි කුටියක ඉන්න දුන්නොත් බයයි. තව කවුරු එක්කෙනෙක් ඉන්න ඕනේ. ජෝඩු දාලා යන ගමන් නිති හැමෝගෙම අල්ලපු කුටිය හරි එකටම ආන්දලා හරි තව කාමරයක් හදන්න ඕනේ. ඒ කියන්නේ භික්ෂුවකට පුද්ගලයෙකුට අර හුදෙකලාව කියන එක අදහස කරන පිරිස හරි අඩුයි. කවුරු හරි ඉන්න ඕනේ. අනේකයි. දැන් මේ තියෙන කැලේ කතාව පස්සේ දාමුකෝ. එහා පැත්තේ බිත්තියට තට්ටු කරනකොට එහා පැත්තෙන් හරි තට්ටු එන්න ඕනේ. කවුරු හරි ඉන්න ඕනේ. නැත්තම් හිතට බයයි. ඉතින් කොහෙද ගුණයක් වඩන්න මේ දැන් මේ කෙලින්ම විස්තර කරනවානේ. ආරණ්‍ය වාසය කරන භික්ෂුව මම මෙහිලා හුදෙකලාවේ වාසය කරමි. හුදෙකලාව වනෙහි වසන මට පය පැකිලී හෝ වැටෙන්නේ නම් මා වැළඳූ දානය අජීර්ණේ වන්නේ නම් මාගේ පිත හෝ කිපෙන්නේ නම් මාගේ සෙම හෝ කිපෙන්නේ නම් මාගේ වාතය හෝ කිපෙන්නේ නම් ඒන් මාගේ මරණය සිදු විය හැකිය. ඒ මාට බොහෝ අන්තරායකි. ඒ නිසා මා මෙසේ කුසීත බවට ගියොත් මාගේ ශ්‍රමණ ඵලයන් සාක්ෂාත් කර ගැනීමට මාහට නැකේ. දෙවෙනි අනාගත භය සිහි කරනවා කියනවා. බත් ටිකක් කෑවට පස්සේ චුට්ටක් හිතන්න. අපින් ඔබෙන් මමෙන් අපි කාටද හිතෙන්නේ මේ කාපු බත් ටික විස වෙයිද? මේකෙන්ම විස වෙලා මේව අජීර්ණයකට වෙලා එක්ක වාතයේ සෙම කිපෙලා මැරෙයි කියලා අපි කාටද හිතෙන්නේ? ඉතින් කොහේ ඉර්ධිපාද වැඩිමක්ද අපේ ජීවිතවල? ආන්න ඒකයි මේ සත්‍ය මම මේ කතා කරනවා නම් මෙන්න මාර්ගය. ඒකයි මේ මාර්ගයේ වැරදි නැහැ. අපේ තියෙන අර පෙඳ ඒ අර නිකන් ඔය අර මහා ලොන්ත ස්වභාවය නිසා තමයි අපිට ඉතින් මොකුත් බැරි. අපි මේ කියන්නේ ධර්මයේ හැසිරෙන්න බෑ හරි අමාරු. ඉතින් තමන්ගේ අර ලොඳ ගතිය හිතන්නේ. හිතන්නේ ධර්මයේ ලොඳයි කියලා. ධර්මයේ එකක් නෙමෙයි ධර්මයේ හරියට හිතන හැටි තියෙනවා. ඊරස කියන ධර්මයේ වැරදි කියලා. කියලා තවත් අභූත චෝදනා කරලා තවත් මහා පව් ජීවිතේ මිනිස්සු සිද්ධ කරගෙන මේ බලන්න සිහි කරනවනේ සිහි කරන්න ඕනේ. මෙහෙම සිහි කරලා තමයි රහතුන් බිහි වුණේ. අහසින් පාත්තුන් නෑනේ. මගපර ලාභී උතුමන් බිහි වුණේ. අන්න ඒකයි. ඊළඟට භාග්‍යතුන් හරි දේශනා කරනවා මම මනහයි මේකල හුදෙකලාවේ වාසය කරන විට සිංහයෙකු හෝ ව්‍යාග්‍රයෙකු හෝ දිවියෙකු හෝ මොකෙක් හරි සත්ත්වෙක් කාල මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. එතකොට ඒ හේතුවෙන් මගේ ශ්‍රමණ ඵලයන් මාහට සාක්ෂාත් කරගන්න බෑ කියලා. අර කුසීතකමට හිත යනකොටම අන්න හිතන චුට්ට නිදා ගන්න ඕනි කියලා හිතනොත් මෙහෙම වුණොත් බුදියන් ඉන්නකොට ඇවිල්ලා කයවොත් එහෙම හරනේ ඉතින්. බුදියගෙන ඉන්නවා. සර්පයා දෂ්ට කරනවා. මැරිලාම යනවා ඉතින්. නිින්දෙම මල. අද කාලේ මැරුණොත් කොවිඩ් කියයි. ඒ වගේ මොකක් හරි හිතනවා ඉතින්. ඉතින් මොනවා හරි හිතලා වීරිය ඇති කරගන්නා වූ කාරණාව තමයි ජීවිතයේ භික්ෂුව පුරුදු කරගන්නේ. ඊළඟට භාග්‍යතුන් හසේ දේශනා කරනවා හුදකලාවේ වනේ වසන මාහට සොරකම් කළ හෝ සොරකම් නොකළ හෝ පුද්ගලයන් සමග ඇසුරකට ආව දැන් කැලේ ඉස්සර හොරු ඉන්නවනේ.
එතකොට ඒ හොරුන්ට අහුනොත් එහෙම ඒ සොරු මොකද කරන්නේ? ඒ මගතොට්ටේ යනකොට ඒ දැකපු කෙනා අනිවාර්යෙන් එයා විනාශ කරගෙන තමයි යන්නේ. මොකද ඇයි බැරි වෙලාවත් ඔහු විනාශ කළේ දැන් සොරු එතනින් ගිහිල්ලා ගියාට පස්සේ සොරු අල්ලන් එන අය ඉන්නවා කියමුකෝ පිටිපස්සේ. එතකොට අර භික්ෂුව දකින්නවා. දැක්කට පස්සේ මොකද කරන්නේ? මෙතනින් ගියා කියලා කියනවනේ. එතකොට සාක්ෂියක් ඉතුරු කරන්නේ නැහැ. එතකොට සොරු රැලකට හරි යවුනොත් ඝාතනය වෙනවා. අය මරලම දානවා. දැන් අපි දන්න විදිහට ධර්මයේ අපිට බණපොතේ ඕන තරම් එහෙම රහතන් වහන්සේලා හම්බෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේලා. ඒ සොරුන්ට අහුවෙලා මිය පරලොව ගිය අවසානයේ පිරිනුවම් පාන්නේ. තරන්නේ සිහි කරනවා කියනවා. එහෙම වුණොත් කියලා. ඊළඟට තමයි කියනවා මේ ආරණ්‍යයේ දැන් මේ ආරණ්‍යයේ භාගතුන දේශන බිහිසුණු අමනුෂ්‍යෝ සිටිත්මය. ඒතර ආරණ්‍යයේ අමනුෂ්‍යෝ ඉන්නවා. යක්කු නැති කැලේ යක් නැහැ. ඉතින් බිහිසුණු අමනුෂ්‍යෝ සිටිත්මය. ඔහු මාගේ ජීවිතය තොර කරන්නේය. ඒතර අමනුෂ්‍ය ග්‍රහණයට හරි දැන් ඒ විදිහට හරි ඇති වුණොත් ඒ දන්නවා. ඒ මෛත්‍රිය වඩන්න ඕන කියලා දන්නවනේ. ඒ දේශනාවේ අර ලස්සන කතාවක් තියෙන්නේ. ඔබ අහලා තියෙන්නේ. ඒ තමයි ඒ කැලේට යනවා ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරන්න. ඒ කැලේට ඒ ස්වාමීන් වහන්සේ යන්න කලින් ඒ කැලේ හිටපු හැම යක්ෂයෙක් මේ අමනුෂ්‍යවම එක්කෙනාට එක්කෙනා ගහ මරාගෙන එහෙම මහා දරුණු විදිහට ඉන්නේ. මේ ලංකාවේ වෙච්ච දේවල්. ඒතර යක්කු නැති කැලේ නැහැ. එතකොට ඒ භික්ෂුව ගිහිල්ලා ඒ ආරණ්‍යයේ භාවනා කරනවා. දැන් මේ භාවනාව කියන්නේ අපේ මේ භාවනාව නෙමෙයි. පැයක් භාවනා කරනවා ආය ඊතුරු පැය 23ම මේ ගමට වෙලා ඉන්නවා එහෙම කතාවක් නෙමෙයි මේ. දහමට දෙවි පුදා ඒ භික්ෂුව භාවනා කළේ. එතකොට අන්න ඒ ස්වාමීන් වහන්සේ මෛත්‍රිය වඩනවා. ආරණ්‍යය තුළ ජීවිතාසවත් හැරලා. එතකොට මෛත්‍රිය වඩන්න අන්න එතකොට මොකද වෙන්නේ? දැන් මේ ස්වාමීන් වහන්සේත් මේ විස්තරය මොකුත් දන්නේ නැහැ. දැන් මෛත්‍රිය හොඳට පුරුදු කරලා දැන් ඔන්න ටික ඔන්න සමාධිය වැඩෙනවා. ධ්‍යාන ඇති වෙනවා. මෛත්‍රී ධ්‍යාන. දැන් මේ භික්ෂුව වස්තුම් මාසෙන් පස්සේ දැන් අහපෝ ඒ ආරණ්‍යයෙන් වඩින්න පිටත් වෙනවා ඒ ගල් ගුහාවෙන්. ළඟ ගහින් ඇහෙනවා අඬනවා වගේ. දැන් අපිට උනත් ගහකින් අඬනවා වගේ ඇහුනොත් එහම හරි පුදුමයිනේ. අහනවා කවුද ඔය කියලා අහනවා. කවුද එක ගහ අඬන්නේ කියලා අහනවා. එතකොට ඇහෙනවා සද්දයක්. ස්වාමීනි කෙනෙක් නෑ ඇහෙනවා. ඔබ වහන්සේ වඩින්න නේද පිටත් වෙන්නේ කියලා. ඔව් කියනවා. ඊට පස්සේ මේ විස්තරය කියන ඔබ වහන්සේ වඩින්න කලින් මේ කැලේ හිටපු මේ යක්කු ටික ඔක්කොම මෙන්න මෙහෙම එකාට එක යක්කු වගේ හිටියේ කියනවා. ස්වාමීනි දැන් ඔබ වහන්සේ මෛත්‍රිය වඩන්න පටන් ගත්ත මෙහි ආපු දවසේ ඉඳන්. ඔබ වහන්සේ ගුණය පුරුදු වෙන්න පටන් ගත්තා. ඒ ආනිසංස විදියට මෙහි ඔක්කොම දමනය වුණා. බලන්න ඒ ගුණය අපි හිතන්නේ අපි වඩන ගුණයක් එළියට තේරෙන්නේ නැහැ. ඔහේ නිකන් ඇති කියලා නෑ. එහෙනම් ගුණයත් එහෙම තේරෙනවා නම් අයහපත් මහ ජරා නීච මහ තුච්ච ගති මිනිසෙන්ගේ ඒව තේරෙන්නේ නැද්ද? ඒකයි. ඒකට අදාළ අය ගානට ඒකටත් සෙට් වෙනවා. ඒකයි දැන් යහපත් ගුණේ වඩන කෙනාට කියන්නේ දෙවියන්ට ප්‍රියමනාප වන්නේ. අමනුෂ්‍යයන් හටද ප්‍රියමනාප වන්නේ. නීචයට ඒ අමනුෂ්‍ය නීච ගතියෙන් යුතු අමනුෂ්‍යයන් එකතු වෙනවා. එසේත් එක්ක තමයි වැඩ කරන්නේ. රාන්නේ එකයි ගුණයටත් එහෙමයි. නීච ගතියට තාන්නේ එකයි. අපි හිතන් හිතේ අපිට මේ පේන්නේ නැහැ, දන්නේ නැහැ, අරකයි මේකයි කියලා නෑ. ලෝකෙ එහෙම දෙයක් තියෙනවා. මෙන්න මේ සාක්ෂි මේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා නැවත වැඩ සිටින්න කියලා. ඊට පස්සේ ඒ යක්කු ටික හරිය සමගියෙන් හිටියා කියනවා. හරි තිබිච්ච ස්වභාවයෙන් සියල්ල අඩු වෙලා. ඒගොල්ලන්ටත් පුළුවන් විදිහට ඒගොල්ලෝ ගුණ පුරුදු කරා කියනවා. ත්‍රාණ ඒකයි මේ ගුණයක තියෙන බලවත්කම කියලා කියන්නේ. එතකොට ඒ විදිහට අමනුෂ්‍යයෙන් හරි
අනුතුරු දැන් අමනුෂ්‍යයෙන් පව අනුතුරු වෙච්ච අවස්ථ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණේ. දැන් රහත් වෙලා යක්කු දෙන්නේ කහසින් යනවා. එක යකකට මොකද හිතෙන්නේ? සාරිපුත්ත මහරහතන් එදා කෙස් බාලා එදා හිටියේ. එතකොට ඉතින් කෙස් බාලා හිටපු නිසා හිස දිලිසෙනවා. හඳ එළියට. අර යකාට මොකද හිතුනේ? ඒක යකකට හිතන ටොක්ක්ක් කනගෙන යන්න. ඒත් එහෙම අවස්ථා මේ ධර්මයේම තියෙන්නේ අපි ඔබ අහලා කරලා තියෙන්නේ. එතකොට එහිදී වේරුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තිබිච්ච අරහත් ඵල විමුක්තියේ බලයෙන් ඒ වැඩු 이르දිපාදයන්ගේ බලයෙන් කියනවා. ඒතර අද අපි මේ කන කෑම මේ වෙන දේවල් මේ සිද්ධීන් දැන් මේවත් එක්ක බලනකොට හොඳට තේරෙනවනේ. මේ වගේ කුමන හෝ මේ නොපෙනෙන පැත්තක් තියෙනවා කියලා. දැන් මේ කොවිඩ් යනවා. ඕන පොඩි ළමයෙකුට උනත් තේරෙන්නේ මොකක් හරි මේක ඇතුලේ අවුලක් තියෙනවා කියලා මෙහිමත් වෙන්න පුළුවන්ද කියලා. ලෙඩ හැදෙනවා තමයි මේ විදිහට. මැරෙනවා තමයි මෙහෙම. විශාලාව වගේ. ඔබ දකින්න නැතිනේ නේ. එතකොට මේ විශාලාව වගේ කිව්ව දැන් අද එහෙමනම් විශාලාව දා කොහොම තියෙන්නේ නැද්ද? ඒත් මේ විදින රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ විය. අන්න ඒකයි. ඒතර එහෙම වෙලා අමනුෂ්‍ය ග්‍රහණයෙන් මැරෙන්න පුළුවන් කියලා වික්ෂුව කල්පනා කරනවා. මොන්න බලන්න. එතකොට ඔය පඨම අනාගත බය සූත්‍රයේ තියෙන කාරණාව. ဒုတိ ය අනාගත බය සූත්‍රයේ දී පළමු කාරණා විදිහට උන භික්ෂුව තව සිහි කරනවා කියන භාගතුන් වහන්සේ කොහොමද මම වනහි මේකල තරුණෝ යෝන් වියේ ඊට කලු කෙස් ඇත්තේ සොඳුරු වූ යෝන් වියෙන් යුක්ත වූයේ වයසේ සිටිමි. යම් හේකින් මේ ශරීරයේ ජරාවෙන් ස්පර්ශ කරනු ලැබෙයිද එබඳු කාලයක ඒ ජරාවෙන් මැඩුණු කල්ලි මාහට සුවසේ මේ බලන් හිතනවා කියනවා. මැඩුණු කල්ලි බුදුරජුන්ගේ අනුශාසනාව මෙනෙහි කරගන්නට අපහසු වන්නේය. ඒ හේතුවෙන් ජරාවෙන් මඩින්න කලින් වයසට යෑමෙන් මඩින්න කලින් මගේ ජීවිතේ මම ගුණයන්ගෙන් පුරුදු කරගන්න ඕනේ මේ දීපා ඡන්දේ චිත්තේ විදි කුසීතයට ගියේ හිත වලක්ව ගන්න ඕනේ කියලා ආන්නේ භික්ෂුව හිතනවා කියනවා. දැන් ඔබම අපිම හිතන්නකෝ. දැන් ඔබ අපිටම ටික කොන්ද කෙලින් කරන් ඉන්න අමාරුයි. දනිස් දෙක නමාගෙන ඉන්න දැන් ටික අමාරුයි. ඒ වයසක ආච්චිලා සීලා වෙන කාලේ ඉතින් කොහොමද ඉන්නේ බෑනේ. සක්මන් කරන්න බෑ. වේවුලනවා විසි වෙනවා කකුලක් තියන්න හිතන් ඉන්නේ කොහෙවත් කිය වෙන්නේ තව කොහෙවත්. තුන්නෝක තමයි ජරාවෙන් ගියාට පස්සේ මැරුණාම වෙන්නේ. ඒකනේ භාගතුන් වහන්සේ දේශනා කළ ඔබට මතක ඇතිනේ. සීලං යාව ජරා සාදු. වයසට ගිහිල්ලා බැරි ගහිලා වෙන්න කලින් තමයි මේ සීලය කියන එක පුරුදු කරගන්න ඕනේ. කියලා. එතකොට මේ සීලය ඒ වගේම තමයි මේ අනිකුත් මේ කුසීත බව වැළක ගන්න අනිකුත් ගුණධර්ම පුරුදු කරගන්නත් ඕනේ. වයසට යන කන සිහි කරනවා කියනවා. ඊළඟට තමයි මේ භික්ෂුව සිහි කරනවා කියන මම වනයි මේකර අල්ප ආබාධ ඇත්තේ වෙමි. අල්ප රෝග ඇත්තේ වෙමි. සමව දිරවන වඩාත් සීත නොවූත් වඩාත් උෂ්ණ නොවූත් මධ්‍යම ආහාර දිරවන පදන් වීර්ය රුරුත් දෙන ආකාරයේ ග්‍රහණයකින් සමන්විත වූ වෙමි. ඒ හේතුවෙන් අන්න දැන් මේ ලෙඩක් දුක නැති කාලේ ටට්ටක් ගාලා ගුණ ධර්ම කියන එක පුරුදු කරගන්න ඕනේ. කුසීතකමට නොයා සිට කියලා අන්නේ භික්ෂුව අර පදන් වීර්ය වඩන්න සිතට අන්න අදහස දෙනවා මේ. මැලි වෙච්ච සිතට පදන් වීර්ය වැඩෙන්න ඒ අදහස දෙනවා. දැන් බලන්න අද කාලේ දැන් මේ විදිහට රෝගාබාධ තියෙන කොච්චරන කාපු බත් ටික දිරව ගන්න බෑ. අර ගෑස්ට්‍රික් කියයි මෙහෙ දනවා කියයි පපුව දනවා කියයි කොන්ද දනවා කියයි බඩ දනවා කියයි. ඒතකොට ඒත් එක බලන්නකො මූණු කඩාගෙන එල්ලගෙන ඉන්න හැටි වෙලාවල් වලට. ඒතකොට ඒත් එක දැන් ඒ වගේ ලෙඩක් දුකක් අපි කාටවත් ඔබට මට හැදෙන්නේ නැතුව නෙමෙයි. එවැනි අවස්ථාවකට මූණ දෙන්නේ හිත කියන එක දියුණු නැත්තම් ඔහු වහා කඩා වැටෙනවනේ. ඒ කඩා වැටෙනවා කියන්නේ ඔහුගේ සිත දුර්වලයි. ඒ දුර්වල සිතට තමයි අන්න කියන්නේ සිහි මුලා වෙච්ච සිත කියලා. එතන මුලා වුණේ සිතකට
යහපත් දේ ඒ වෙලාව ස්පර්ශ වෙන්නේ නැහෙනේ. ඒ සිත මුලා වෙලා. මුලාවෙන් ඉන්න කෙනාට කොහොමද කියලා දෙන්නේ? මේ මුලාවෙන් ඉන්න කෙනෙකුට මුලාවෙන් නැති කරගන්න ඕන ටික කලින් පුරුදු කරගෙන නැහෙනේ. අන්න ඒකයි. ඒකයි මේ ජරා රෝගාබාධ හැදෙන්න කලින් මේ දේවල් පුරුදු කරගන්න ඕන කියලා. අන්නේ භික්ෂුව කුසීත බව නැති කරගන්න ඒ විදිහට සිහි කරනවා. ඊළඟට තමයි භාගතුන් දේශනා කරන්නේ මේ වනාහි සුභික්ෂ කාලයක් ඌයේ වෙයි. වගාවන් සරු ඌයේ වෙයි. ආහාර සොයා ගැනීම පහසු ඌයේ වෙයි. පාත්‍රයකින් පිණිසිගා යෑමෙන් යැපෙන්නට පහසු වෙයි. යම් හේයකින් දුර්භික්ෂයක් අනාගතේ ආවොත් එදාට මාට අන්න පහසුයි. ඒ භාගතුන් වහන්සේ දේශනා කරනවනේ සංවේග වත්තු වලින් අහලා තියෙනව නේද? මොකද්ද? ජාති ජරා ව්‍යාධි චුති අපාය. ජාති ඉපදීම, ජරා වයසට යාම, චුති මරණය, ජාති ජරා ව්‍යාධි ලෙඩවීම, චුති මරණය, අපාය අපාය දුක්, අතීත අපත්තක වට මේ සසරේ අතීත මේ දුක. ඊට පස්සේ තමයි ඉදානි ආහාර ගවිට්ට දුක්ඛ. ආහාර සොයා ගන්න මේ මිනිස්සයා විහිසෙනවා කියනවා පුද්ගලයා. ඒක දුකක්. ඒතර භික්ෂුවකට උනත් ආහාරය සොයා ගැනීමට යා යුතුයිනේ. දුර්භික්ෂ කාලයක් වුණොත්. දැන් මේ වගේ කාලෙක හිතන්නකෝ මේ දැන් මේ කොවිඩ් කාලෙක දැන් වෙනදා කොවිඩ් තියෙන්න කලින් කාලවල වගේ ඔබට කාලා බීලා ජොලියෙන් ඉන්න පුළුවන්ද දැන්? බැහැනේ. දැන් ඉන්නේ කෙමෙන් කෙමෙන් අපි නොසිතුවට දුර්භික්ෂයට කෙමෙන් කෙමෙන් ලං වෙනවා. දුර්භික්ෂය තියෙනවා දැනටත්. සමහර මිනිස්සුන්ට කන්න නැහැ. සමහර ඒ කාපු විදිහට අද කන්න නැහැ. ඒ කියන්නේ අඩු වෙලානේ. එතන මෙහෙම ඇවිල්ලා වෙලා නැතිව භික්ෂුවක් හිතන්න දැන් මිනිස්සු නම් කොහොම හරි සල්ලි ටිකක් හොයා ගන්නවා. භික්ෂුවකට කැම ටික ලැබුණ නැත්තම් ඒ කාන්ත වෙලා වෙහිසලා භික්ෂුවට බණ භාවනා කරගෙන තියෙන සියල්ල නැති වෙලා යනවනේ. ඒ භික්ෂුව කියන්නේ කොහොම කෙනෙක්ද? අනුන්ගෙන් යැපෙන කෙනෙක්. පරිපටිබද්ධාමේ ජීවිකාති. භික්ෂුවකට සිහි කරන්න කියනවනේ. අපි සිහි කළා නැති වුණාට භාගතුන් සිහි කරන්න කියලා දේශනා කරලා තියෙන පරපටිබද්ධාමේ ජීවිකාති. අනුන්ගෙන් යැපෙන කෙනෙක් කියලා භික්ෂුව කියන්නේ. නිතර පබ්බජිතේනං අභිඤ්ඤම් පච්චවේක්කිතබ්බං. නිතර පැවිද්දට ආපු කෙනා පැවිදි උතුමා සිහි කරන්න ඕනේ කියනවා. අනුන්ගෙන් යැපෙන්නේ කියලා. චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලම්පස ටික. ඒතර මේ ඔක්කොම අනුන්ගෙන්නේ. ඒතර දුර්භික්ෂයක් ආවොත් අය කට උත්තර නැහෙනේ. ඒතර ඊට කලින් අන්න භික්ෂුව සිහි කරනවා කියනවා. මම මගේ යහපතේ මම යෙදෙන්න ඕන. අන්න කුසීතේට හිත යනකොට දැන් සිහි කරන්න කියනවා. ටික ආන්න එහෙම ඉතින් උතුමන් වහන්සේලා ගුණ වැඩි වෙයි. ඊට පස්සේ සිහි කරනවා කියනවා. මෙකල වනාහි මිනිසුන් එකිනෙකා සමගියෙන් සතුටින් ප්‍රියසින් බලමින් වාද විවාද නොකරමින් කිරිහා දිය එක් වූ කලමින් ඔවුනොවුන් ප්‍රියසින් බලමින් වාසය කරති. ඒ නිසා මෙකල තුල බය තැති ගැනීම නැත්තේ. යම් විදිහකට යුද භයක් ඇති වුවහොත් දැන් ඉස්සර නම් දැන් 30 වසරක යුද්ධය තිබ්බා. ඒ යුද්ධයේ තියෙන කාලේ කිලිනොච්චිය ගිහිල්ලා භාවනා කරන්න පුළුවන්ද? ඊට පස්සේ මුලතිව ගිහිල්ලා භාවනා කරන්න පුළුවන්ද? යුද්ධ විරේලව තවත් මේ පන්සලක්වත් හදාගන්න බැරුව ඒ පැත්තේ ආය මොන භාවනාවද? මේ සරල උදාහරණයක් මේ මං කියන්නේ. එතකොට ආනේකයි භික්ෂුව සිහි කරනවා කියන යුද්ධ බියක් අනාගතේ හටගත්තොත් මේ කතාවල් ඔක්කොම අකුලන් එන්න වෙනවනේ. ගන්ටාර ගුණ ගැන හිත ඉන්න වෙලාවන්නේ හදුවා කියලා. අකුලන් එන්න වෙනවා. එතකොට ඊට කලින් අන්න තමගේ ජීවිතේ යහපත සලසා ගන්න. ඒ කියන්නේ කුසීත බවට යනකොට මේ බාහන මේ විදිහට සිහි කරනගෙන අපි මේ hina වෙයි කිව්වට කතා කළාට ඒක මේ මහා ගැඹුරු දෙයක් මේ තුල තියෙනවා. ආංගේකයි. ඊළඟට භාගතුන් සිහි කරනවා කියනවා. ඒ තමයි කියනවා. මේකල්ලි වනාහි සංඝයා සමගිය වේවි. සමගියෙන් සතුටු වේ වාද නොකරන්නේ වේ. එක් අරමුණක් උදෙසා ඒ කියන්නේ නිවන නම් වූ අරමුණ උදෙසා සීළු සංඝයාගේ කැපවීම වෙයි. දැන් ඔහොමින් දැන් භික්ෂුව කල්පනා කරනවා. දැන් මෙහෙම ඉන්නවා. දැන් සංඝයා සතුටෙන් සමගියෙන් ඉන්නවා.
ඔන්න මොකද වෙන්නේ? හාමුදුරුවෝ ටික ඔක්කොම එකිනෙකාට දැන් බැනගන්න වාද විවාද ආරම්භ කරගන්න පටන් ගන්නවා. සංඝයා බෙදෙනවා. දැන් බෙදුනේ මේ පොඩි වතුර ටිකකට ටොයිලට් එකට ගියාට පස්සේ බාස්කට් එකේ ඒ බාස්කට් එකේ වතුර ටිකක් තිබ්බා. වතුර ටිකක් තියන්න වතුර පොඩ්ඩක්වත් එක්ක බාස්කට් එකේ තියන්න බෑ. විනයට අදාළව ඔන්න බාස්කට් ටොයිලට් ගියාට පස්සේ ඒකේ බාස්කට් එකේ වතුර චුට්ටක්වත් තියන්න බෑ. ඒක සම්පූර්ණයෙන් බාස්කට් එක හිස් වෙලා තියෙනවා නැත්නම් වතුර සම්පූර්ණයෙන් පිරිවිලා තියෙනවා. අනේ වතුර කාලක් විතර ඒ ස්වාමීන් නමක් ගිහිල්ලා ආවට පස්සේ ඉතුරු වුණා. ඊළඟට ගියා භික්ෂුවක් විනයධරයි කියලා කියන. ඒ භික්ෂුව මොකද කළේ? මෙහෙම කොහොමද? ඊට පස්සේ මේ දුකුල ඇවතක් වෙනවනේ. එහෙම කොහොමද ඔක හල්ලෙන්න තිබ්බනේ කියලා බැනගෙන ඔන්න වාදේ පටන් ගත්තා. දැන් මේ කොහොමද? විනයදර අරදර මේදර කිය දර වලින් කතා කරගෙන හිටපු කෙනා. ඉතින් ඕක හලපංකෝ වතුර ටික. අය ඕක කිය ඉන්න දෙයක්. හලලා තමන්ගේ වැඩේ කරලා හොනන් ඉවරයි. ගුණේ කියන්නේ ඒකට නේද? හිතුවේ කොහොමද? නෑ දුකුලව තරකයි මේකයි අපි දරලා. දර තම අවසානයේ මොකද උනේ? දර කැඩුනා. දිව්‍ය ලෝක පවා බෙදිලා ගියා. දෙවුරු පවා බෙදුනා. කොසඹෑ සිද්ධිය. අන්න හාමුදුරුවෝ බෙදුනා. බුදුරජාණන් වහන්සේටත් කිව්වනේ ඔබ වහන්සේ පැත්තකට වෙලා ඉන්න කියලා. අපි බලා ගන්නම් කියලා. ඒතර දැනුත් ඉන්නවනේ මේ තමන්ට ධර්මයේ තමන්ට ගුණධර්ම කියලා දෙන කෙනෙකුගිනුත් පොඩි අඩුවක් වුණානේ ඔය බයිලා ඉන්නේ. ත්‍රාහනේ එකයි අද. එතකොට මේ සමගිය කියන කරුණ බිඳුනොත් ඒකයි භාගතුන් වහන්සේ දේශන සුඛා සංඝස්ස සාමග්ගී. සංඝයාගේ සමගිය කියන්නේ ඊටාම නැතිම දෙයක් අද. අපි එකිනෙකට නැහැ නේ ඉතින්. ගිහියොත් නැහැ පැවිද්දොත් නැහැ නේ. එතකොට මේ සමගිය කියන එක තියෙන්න ඕනේ එක අරමුණක් ගැන. ගිහි පැවිද්දගේ තිබිය යුතු එකම අරමුණ මොකක්ද? දැන් මෙතන තියෙන මේ සූත්‍රය තිබුණේ කොහොමද? එකම අරමුණ කරා මොකද්ද? නිවන නම් අරමුණයි. එකම අරමුණ වන්නේ. ආන්නේ එකයි. තේ නැති වෙච්ච ගමන්ම විවිධ අරමුණු වලට ගිය ගමන්ම සමගිය බිඳෙනවා. ඉතින් ඒකයි අද සමගිය බිඳින්න හේතු වෙලා තියෙන්නේ. බිඳුන සමගියෙන් යුතු කෙනාට ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ භය තැති ගැනීම හිට ගන්නා වූ කාරණාව කියලා. ඊට පස්සේ ඒ සමගිය බිඳීම හේතුව ඒක මේ භික්ෂුවකගේ ජීවිතයකට තියෙන ඇණයක් වගේ කටුවක් ඇවුනා වගේ කියනවනේ. ද්වේෂයෙන් වෛරයෙන් යුතුව සිටීම. එතකොට ගුණධර්ම පුරුදු කරගන්න බෑ කියනවා. එතකොට එහෙම වුණොත් අන්න භාග්‍යතුන් වහන්සේ සිහි කරන්න කියන දැන් භික්ෂුව සිහි කරනවා කියනවා. එහෙම වුණොත් එහෙම ඉතින් අනාගතේ මේ භාවනා ඉතින් කිරලි බොරු කියලා. දැන් ඉතින් දැම්මම ගුණී පුරුදු කරගන්න ඕන කියලා අන්න අර කුසීතකම හිත නොයා පුරුදු මේ බලන්නේ මේ ඉරිදිපාදයෙන් වඩනවා කියන්නේ මේ කකුල් දෙක නමාගෙන මේ ඉඳගෙන ඉන්න එකක් නෙවෙයි. ඒක බලන්න කොච්චර සිතක් එහි මෙහි දුවන්න නොදී දුවන අරමුණින් ගැලවන්න මේ විවිධ කරුණු ධර්ම කාරණා විවිධ කාරණාවන් සිහි කරමින් පුරුදු කරන්න තියෙනවද රාශියක්. එතකොට මේ අපි කතා කළේ පඨම අනාගත භයත් ဒုတိ ය අනාගත භය සූත්‍ර දෙකත් මේ අද තිබිච්ච වෙලාවට හැටියට. ඊළඟට තියෙන තතිය අනාගත භය සූත්‍රයේ තියෙන කරුණුත් ඊට පස්සේ චතුත් අනාගත භය තියෙන සූත්‍රවල තියෙන කරුණත් එක්ක ද්විතීය මරණ සති සූත්‍රය ආදී සූත්‍ර කතා කරමින් අතිලීනයෙන් සිත ගලව ගන්න. ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ කාරණා නුවණින් ඉමසමින් විදර්ශනා පැත්ත කතා කරලා අතිලීනයෙන් සිත ගලව ගන්න හැටි සාකච්ඡා කරලා එතකොට ඒ කරුණ එතකොට අවසන් වෙනවා. ඊළඟට තියෙන අතිපග්ගහිතෝ. ඔබට මතක ඇති ඒ කාරණාව. අතිපග්ගහිතෝ කියලා කියන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද ඕනෑවටත් ගඩාගත් වීරියෙන් තොර වෙන්න ඕනේ කියනවා. අතිපග්ගහිතෝ කියන ඕනෑවට වඩාගත් වීරිය. ඊට පස්සේ තමයි අජ්ජත් සංඛ්‍ය ඇතුළට හැකිලී ගිය කියන එකෙන් වළකින්න ඕනේ. බහිද්දා වික්කිතෝ බාහිරට නොවිසිරී ගිය සිතක් තියෙන්න ඕනේ. මතක ඇති ඔබට පෙරපසු සංඥාවෙන් යුක්ත පච්චාපුරේ සංඥාවෙන් වාසය කරන්න ඕනේ. ඒ කාරණාවන් ටික සිදිරියට සාකච්ඡා කරන්න තියෙනවා. අද අපි මේ කතාව තමයි සාකච්ඡා කළේ. එතකොට මේ විදිහට
අපටත් මේ අනාගතයේ භය දකිමින් මේ කාරණාවන් නුවණින් විමසමින් ගෞතම බුදුසසුනේ පිළිසරණ ලබන්න ඉර්ධිපාදයන් දියුණු කර ගනිමින් පිළිසරණ ලබා ගැනීම පිණිස මේ ධර්ම කාරණාවන් මේ රැස් වූ පිණුත් රැස් කරන්නා වූ සීල පිණුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඉර්ධිපාද භාවනා සදහම් දේශනා මාලාව සඳහා අද දායකත්වයේ දරන්නේ නොම්බර 612/4 ඇඹිල්ලවත්ත පාර බොරලැස් ගමු යන ලිපිණී පදිංචි පින්වත් ස්වර්ණා වේහැල්ල මහත්මිය සහ දූ දරුවන්ගේ දායකත්වයෙන් යුක්තව රැස් කර ගන්නට යෙදුණු සීල පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. පින් කැමැති සීල දෙවිවරුන්ට සක්දේව රජුන් ධතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දේව මරණ දරුවන් ප්‍රධාන සීල දෙවිවරුන්ටත් ආලවක සෙන්පතිතුමන් සීවක සෙන්පතිතුමන් ඇතුළු සීල සෙන්පති දෙවිවරුන්ටත් ඔබ අප සීල දෙනාගේ ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාටත් මේ පින් බිමට අධිග්‍රහව සිටින්නා වූ සීල දෙවියෝද සුමන සමන් දෙවිවරුන් දුන් උපුල්වන් දෙවිවරුන් දුන් ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින්න නානා නම් ගොත් වාසී ප්‍රදේශ බාර පළාත් බාර සීල දෙවියන් බ්‍රහ්මයින් මේ පින් අනුමෝදන්ව දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුනි සීල දෙවියන්ගේ දිව්‍ය රැකවරණී ආරක්ෂාව උපකාර ඔබ අප සියලු දෙනාටමත් ඒකාන්තයෙන්ම සැලසේවා. සියලු දෙවියන්ගේ රැකවරණී ආරක්ෂාවද දායකත්වය දරූ ස්වර්ණා වේහැල්ල මහත්මිය දූ දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේ මේ පින්නතුන් නමින් මිය පරලොව ගිය ඒ වේවැල්ල පියාණන්ට ජීවේහැල්ල මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ සියලු ඥාතීන්ද සමලෙස මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සීල පින පින්වත් ස්වර්ණා වේවැල්ල මහත්මියට දායකත්වය දරූ ඒ වගේම කසුනි පුලති සොනාල් යන දූ දරුවන්ටත් ඒ වගේම පවුලේ සීලු දෙනාටත් ලීලානී චන්ද්‍රසේකර ගුරුමෑණියන්ට බර්ති පෙරේරා ගුරුමෑණියන්ට රේණුකා වික්‍රමරත්න ගුරුමෑණියන්ට ඇතුළු ඒ පවුල සීලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ආනන්ද විනීතා වේහැල්ල ලක්ෂ්මන් සහ ප්‍රියානි වේහැල්ල ශ්‍රියානි සහ රණදේව ඊරියගොල්ල ඉන්ද්‍රානි වේහැල්ල පද්මිනී වේහැල්ල රංජිත් සහ නන්දා වීරවර්ධන යන සහෝදර සහෝදරියන්ටත් එම පවුල සීලු දෙනාටත් දූ දරුවන්ටත් ඒ වගේම රූපා වීරවර්ධන නැන්දාට ඒ වගේම ස්වර්ණමාලා ගමගේ මහත්මියට ඒ වගේම පී ගමගේ මහතා යන ඒ පවුල සීලු දෙනාටත් දූ දරුවන්ටත් මේ පින අනුමෝදන් වේ. හැම දෙනාටමත් දායකත්ව දරුවේ පින්න සීලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ඒ පින්නත් හැම දිනාම කරන කියන සිතන පතන සිළු ධාර්මික කිටුම්පතු රැකී ආරක්ෂා දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හැම දිනාගේම ජීවිතවලට තුනුවන්ගේ සරණින් දෙවි රැකවරණින් බාධා කරදර වලින් තොරව සුවසේ පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම ඒ හැම දිනාට හේතුපකාර වෙත්වා. ඒ වගේම අප ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින අනුමෝදන් දුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත පිණිස උතුම් ධර්මාභෝධය පිණිස මේ පිනත් හේතුපකාර වෙත්වා. ඒ වගේම සියලු ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ටත් උතුම් ධර්මාභෝධය පිණිස මේ පින හේතුපකාර වෙත්වා. අප දෙමාපිය ගුරුවර නෑදෑ හිත මිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරන්නා වූ සිව්පසයෙන් අපපකාර කරන්නා වූ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වේ. ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසේවා. තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් බාධා කරදර හිරියර පීඩාවන්ගෙන් තොර සුවසේ ජීවිතවලට පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ
පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.